නිෂ්පාදන නිෂ්පාදිත විකුණුම් අලෙවිකරන ගනුදෙනුකරු සමාජීය සාකල්‍යවාදී මිස් පැහැදිලි නැහැ. නිෂ්පාදන සංකල්පය පළවෙනි සංකල්පය නිෂ්පාදිත විකුණුම් අලෙවි කරන ගනුදෙනුකරු සමාජීය සාකල්‍යවාදී සංකල්ප 7 බලමු ඔයාලට මේකේ සමාජීය සාකල්‍යවාදී ෆොටෝ එක දාන්නත් මේකේ මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න හැදුවේ එහෙම දාන්න විදියකුත් නෑ මේකේ ඔප්ෂන් එකක් මම මිස්ටර් දිසානායකට කතා කරන්න try කළා හරි කමක් නෑ මම ආයෙ කියන්නම් සංකල්ප 7 සාකල්‍යවාදී කියන එක ඉන්න බලන්න අපි ලියමු මිස් සංකල්ප 7 ආපහු කියන්න පුළුවන්ද? ඔව් මම කියන්නම් පත්වෙනි සංකල්ප නම මම දැම්මා ගෲප් එක මේ chat එකට නිෂ්පාදන සංකල්පය පළවෙනි එක ඊට පස්සේ නිෂ්පාදිත සංකල්පය විකුණුම් සංකල්පය අලෙවිකරන සංකල්පය ගනුදෙනුකරු සංකල්පය මම සංකල්ප 7 මේ chat එකේ දැම්මා සමාජීය ඊළඟ 6 වෙනි සංකල්පය සමාජීය සංකල්පය 7 වෙනි එක සාකල්‍යවාදී සංකල්පය We hope you are
හරි. අපි බලමු මම හිතනවා ඔයාලා සංකල්ප 7 ලියාගත්තා කියලා. අපි බලමු නිෂ්පාදන සංකල්පය කියන්නේ මොකක්ද කියලා. මේ සංකල්ප 7 තියෙන්නේ අලෙවිකරණ විකාශය වගේ. ඒ කියන්නේ මුලින්ම අලෙවිකරණය කරන්න ගත්ත ඒ අතීතයේදී මොකක්ද යාලා හිතුවේ, ඊට පස්සේ දැන් තත්වය වෙනකන් කොහොමද අලෙවිකරණය මේ ව්‍යාප්ත වෙලා හැදිලා තියෙන්නේ කියන දේ තමයි මේකෙදි අපි කතා කරන්නේ. අලෙවිකරණ දර්ශනයේදී ඒ කියන්නේ අලෙවිකරණ දර්ශනයේ මේ තියෙන කරුණු 7 අර පළවෙනි නිෂ්පාදන සංකල්පේ ඉඳන් සාකල්‍යවාදී සංකල්පයට යනකම් මේ අලෙවිකරණයේ විකාශනය වෙච්ච හැටි දැනට තියෙන තත්ත්වය කියන දේ තමයි අපි කතා කරන්නේ. නිෂ්පාදන සංකල්පය කියන්නේ මිස් ඔකට අලෙවිකරණ හර සංකල්පත් කියලා කියනවද? නෑ, අලෙවිකරණ හර සංකල්ප කියන්නේ අපි අර කතා කරපු කරුණු 11. මේ තියෙන්නේ අලෙවිකරණ හර සංකල්ප. අලෙවිකරණ හර සංකල්ප මොනවද කියලා ඇහුවොත් මේ ටික තමයි අලෙවිකරණ හර සංකල්ප වෙන්නේ. අලෙවිකරණ දර්ශනය මොකක්ද කියලා ඇහුවොත් මේ සංකල්ප 7 තමයි අලෙවිකරණ දර්ශනයට එන්නේ. ඒ දෙක පටලවා ගන්න එපා. ඒ දෙක දෙකක්. අරක අතන තියෙන්නේ මූලික සාධක ටික. කෝ concept කියන එක නේද? ඔව්. හර සංකල්ප කියන්නේ ඒ අලෙවිකරණ දර්ශනය කියන්නේ දෙකක්. ඔයාලට තේරෙයි මේ දෙකේ වෙනස. ඒ කියන්නේ හර සංකල්ප කියලා අපි බේසිකලි ඉගෙන ගන්නේ ඔයාලට මේ හම්බෙන මේ වචන නිර්වචනවල මේක හම්බෙනවා. ඒ කියන්නේ අපි අර අලෙවිකරණයේ පුළුල් දර්ශනය ඒ තැනට යන්න කලින් අපි මේ පොඩි කොටස් පොඩි මූලික මේ සාධක ටිකක් ඉගෙන ගන්න එක තමයි අලෙවිකරණ හර සංකල්පෙදී කරන්නේ. අපි අලෙවිකරණ දර්ශනයේදී කරන්නේ දැන් අද වෙනකන් මාකටිං කියන එක ඩිවෙලොප් වෙච්ච හැටි. කොහොමද කියන එක බලන එක තමයි අපි අලෙවිකරණ දර්ශනයේදී කරන්නේ. මේ දෙක පටලව ගන්න එපා. පැටලෙන දෙකකුත් නෙමෙයි තියෙන්නේ. මොකද ඔයාලට තේරෙයි අලෙවිකරණ දර්ශනය වුණාට පස්සේ මේ අලෙවිකරණ දර්ශනය ඇතුලේ අලෙවිකරණ හර සංකල්ප ටික ඇතුළත් වෙනවා. මම හිතනවා මගේ ස්ක්‍රීන් එක දැන් පේනවා ඇති කියලා. පේනවා මිස්. හරි. බලමු. හරි. ඔයාලට මොන හරි කලින් ඒ වගේ ප්‍රශ්න තියනවාද? සද්දයක් නැති නිසා අපි අලෙවිකරණ දර්ශනය ගැන බලමු. අපිට ටිකක් වෙලා ගිහින් දැන් සමත් එකයි. වෙළඳපොළ තුළ භාණ්ඩ සුලභ කළ සාධාරණ සහ අඩු මිලකට භාණ්ඩ ලබා දීමෙන් ලාභ ඉපයීම නිෂ්පාදන සංකල්පය කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ වෙළඳපොළ තුළ භාණ්ඩ සුලභ කිරීම. වෙළඳපොළ තුළ කියන්නේ අපි අලෙවිකරණයේ මූලික අවධියේ ඉන්නේ. අපි හිතන්නකො අපි මේ අලෙවිකරණ මූලික අවධියේ හිටපු ව්‍යාපාරයක් කියලා. අපි හිතනවා හරි. භාණ්ඩ හරි නිෂ්පාදිත හරි ගොඩක් වෙළඳපොළ තුළ සුලභ කරලා ඒ ටික අඩු මිලකට දුන්නොත් මිනිස්සු මේවා මිලදී ගනී කියලා අපි හිතනවා. ඒක තමයි නිෂ්පාදන සංකල්පයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අලෙවිකරණයේ මූලික අවධියේදී ඒ අලෙවිකරණය කරපු මිනිස්සු විතර තියෙන ආහාරය. මේ භාණ්ඩය මම වෙළඳපොළේ තුල සුලභ කියලා මම ඒකේ මිල අඩු කරොත් මිනිස්සු මේක මිලට ගනී. මේක මෙතෙන්දි කොයිම වෙලාවකවත් ගනුදෙනු කරුව ගැන හිතලා නැහැ.
අපි ව්‍යාපාර වශයෙන් අපිට ඕන දේ අපි හදලා ඒකේ මිල අඩු කරාම මිනිස්සු ඒක මිලට ගනී කියලා හිතපු එක තමයි නිෂ්පාදන සංකල්පයේදී වෙලා තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලි මිස්. හරි. ඒ කියන්නේ මේක තනිකරම මේ පාරිභෝගික වෙච්ච අයගේ පාරිභෝගික අවශ්‍යතා හා උවමනා කියන්නේ නිකන් යාළගේ රුචි අරුචිකම් පිළිබඳව ફોකස් නොකරපු ඒ කියන්නේ කිසිම අවධානයක් නොදුන්න සංකල්පයක් තමයි මේ නිෂ්පාදන සංකල්පය. විකුණුම් කරුගේ පැත්තෙන් විතරම කතා කරපු සංකල්පයක් තමයි නිෂ්පාදන සංකල්පය. ඔයාලා ඒ කියන්නේ නිෂ්පාදන සංකල්පය කියන එකට නෝට් එක දාගන්න භාණ්ඩ සුලභ කිරීමත් මිල අඩු කිරීමත් යන කරුණු පිළිබඳ විතරයි මේකෙදි සැලකිලිමත් උනේ කියන එක. ඒක මතක තියාගත්තම හරි. අනිත් ටික ඔයාලා නිර්වචනයේ මේ සිංහල ගලප ගන්න තියෙන්නේ. ප්‍රධාන කරුණු දෙක මතක තියාගන්න ඕන. භාණ්ඩ සුලභ කිරීමයි සාධාරණ අඩු මිලකට භාණ්ඩ ලබා දීමයි කියන කරුණු දෙක මතක තියාගත්තාම හරි. ඒ කියන්නේ මේ විකුණුම් කරු ඒ කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් පමණක් හිතපු සංකල්පයක්. ගනුදෙනු කරුවට මොනවද ඕනේ? යාළගේ අවශ්‍යතාව මොනවද කියන එක ගැන හිතුව සංකල්පයක් නෙවෙයි මේ නිෂ්පාදන සංකල්පය කියලා කියන්නේ. නිෂ්පාදිත සංකල්පයත් එහෙම්මමයි. ඒ කියන්නේ එතනදිත් ගනුදෙනු කරුව ගැන හිතපු සංකල්පයක් නෙවෙයි. අපි බලමු නිෂ්පාදිත සංකල්පය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ වීම. සුලභ වීම කියන එක මම හිතනවා තේරෙනවා කියලා. ඒ කියන්නේ භාණ්ඩ වැඩිපුර තියෙන එක. අපිට මේ භාණ්ඩ ඕන තරම් ගන්න භාණ්ඩ වෙළඳපොලේ තියෙන එක. නිෂ්පාදිතයේදී එනවා භාණ්ඩ සුලභ වීම ගුණාත්මක භාවය එනවා. මොකද්ද අපි මේ ගුණාත්මක භාවය කියලා අපි හර සංකල්පවලදී ගුණාත්මක භාවය කතා කරා. කාටද මතක ගුණාත්මක භාවය කියන්නේ මොකක්ද කියලා? යම්කිසි නිෂ්පාදනයක් සම්මත කරගත් ප්‍රමිතීන්ට අනුව නිර්මාණය කිරීම. හරි. thank you. අපි නිෂ්පාදිත සංකල්පයට එද්දී අර මුලින්ම පටන් ගත්ත තැනින් පොඩ්ඩක් දියුණු වෙලා අපි අලෙවිකරුවන් විදියට අපි මේ අතීතයේ ඉඳන් එන්නේ. එහෙම හිතන්නකෝ. එතකොට ඔයාලට මේක මතක තියාගන්න ලේසි. නිෂ්පාදන සංකල්පයේදී අපි හිතුවා හරි. ව්‍යාපාරයක් වශයෙන් මේ භාණ්ඩ ටික සුලභ කරලා අඩු මිලකට දුන්නොත් මිනිස්සු මිලට ගනි. ගනුදෙනු කරවන මිලට ගනි. මම හිතන්නේ ව්‍යාපාරයක් වශයෙන් මං ගැන විතරයි. නිෂ්පාදිතයේදීත් අර කරුණු දෙකට අපි එකතු කරනවා ගුණාත්මක භාවය කියන කරුණ. එතකොට මොකද්ද විකුණුම් කරුව වශයෙන් මං හිතන්නේ? භාණ්ඩ සුලභ කරලා සාධාරණ මිලකට විකුණලා ගුණාත්මයෙන් යුතු භාණ්ඩයක් නම් මිනිස්සු මේක මිලට ගනී කියලා මං හිතනවා. ඒ කියන්නේ විකුණුම් කරුගේ පැත්තෙන් විතරයි හිතන්නේ. දැන් මේ ගනුදෙනු කරුවට ඒ මිනිහට ඕන ගුණත්වයේද අඩු මිලද භාණ්ඩ ඕන තරම් වෙළඳපොලේ තියෙන එකද කියලා අපි හිතන්නේ. අපි විකුණුම් කරුව වශයෙන් අපි හිතනවා අම්මුන්ට ඕන මේක තමයි. එහෙම. කියන්නේ ගනුදෙනු කරුවන්ට ඕන මේක තමයි කියලා අපි විකුණනවා. අපි හරි කියලා හිතන එක. ඒක තමයි මේ නිෂ්පාදිතයේදී වෙන්නේ. හරි. මට දැන් කවුරුරි කියන්න නිෂ්පාදන සංකල්පෙන් ඉඳන් නිෂ්පාදිත සංකල්පයට එද්දී මොකද්ද ඇඩ් වෙච්ච මේ හර සංකල්පය? පාණ්ඩවල ගුණත්. ගුණත්. හරි. හොඳයි. එතකොට නිෂ්පාදන සංකල්පයත් දෙකම විකුණුම් කරු අභිමුඛ වෙච්ච සංකල්ප දෙකක්. ඒක ලියා ගන්න. මම නෝට් එක මේ ටික කියලා දීලා කියවුවොත් ඔයාලට ලේසි නේද? කොහොමද කැමති? එකින් එක යන්නේද මිස්? හරි. එහෙනම් අපි නිෂ්පාදන සංකල්පේ නිර්වචනය ලියාගමුද? ඔයාලා ඒක ලියාගත්තද? හරි.
වෙළඳපොළ තුල හරි. නිෂ්පාදන සංකල්පය ලියා ගන්න. වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ කර සාධාරණ සහ අඩු මිලට වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ කර සාධාරණ සහ අඩු මිලට භාණ්ඩ ලබා දීමෙන් ලාභ ඉපයීම නිෂ්පාදන සංකල්පයෙන් අවධාරණය කෙරේ. මෙය විකුණුම්කරු අභිමුඛ වූ ඒකපාර්ශවීය සංකල්පයකි. මෙය විකුණුම්කරු අභිමුඛ වූ ඒකපාර්ශවීය සංකල්පයකි. පාරිභෝගික අවශ්‍යතා වුමනා රුචි අරුචිකම් කෙරෙහි අවධානය යොමු නොවන සංකල්පයකි. ඒකපාර්ශවීය සංකල්පයක් කියන එකේ අදහස තමයි පාරිභෝගික අවශ්‍යතා වුමනා එයාලගේ රුචි අරුචිකම් ගැන අවධානය ඇති නොවන සංකල්පයක් කියන එක. ඒකපාර්ශවීය සංකල්පයක් යනු පාරිභෝගික අවශ්‍යතා වුමනා කෙරෙහි අවධානය යොමු නොවන සංකල්පයකි. හරිද ලියාගත්තද? නිෂ්පාදිත සංකල්පයට යන්ද? හරි. හරි. වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ වීමත් නිෂ්පාදිත හැකිතා ගුණාත්මක අයුරින් නිපදවමින් වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ වීමත් මම ආයෙ කියන අහගන්න. වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ වීමත් සමග නිෂ්පාදිත හැකිතා ගුණාත්මක අයුරින් නිපදවමින්
සාධාරණ මිලකට අලවිය සිදු කිරීම නිෂ්පාදිත සංකල්පයෙන් අවධාරණය කෙරේ. වෙළඳපොළ තුල මිස් ආයි චුට්ටක් කියන්න පුළුවන්ද? හරි මම කියනවා. වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ වීමත් සමග නිෂ්පාදිත හැකිතා ගුණාත්මක අයුරින් නිපදවමින් සාධාරණ මිලකට ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීම සාධාරණ මිලකට ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීම නිෂ්පාදිත සංකල්පය වේ. නිෂ්පාදිත සංකල්පයේ තැනිනුත් අර නිෂ්පාදන සංකල්පයේදී ලියාගත්ත වගේ ලියාගන්න විකුණුම්කරු හෝ ඒකපාර්ශවීය සංකල්පයක් කියන එක. පැහැදිලි නෑ මිස්. නිෂ්පාදන සංකල්පයත් මම කලින් කියද්දී කිව්වා නිෂ්පාදන සංකල්පයත් නිෂ්පාදිත සංකල්පයත් යන දෙකම විකුණුම්කරුවා මූලික වෙච්ච සංකල්ප දෙකක් කියලා. ඒ කියන්නේ ඒකපාර්ශවීය සංකල්ප දෙකක්. ඔයාලට නිෂ්පාදන සංකල්පයේ නිර්වචනය ලියන් යද්දී මම කිව්වා විකුණුම්කරු අභිමුඛ ඒකපාර්ශවීය සංකල්පයක් කියලා. ඒ කරුණම නිෂ්පාදිත සංකල්පයටත් ලියා ගන්න. විකුණුම්කරු අභිමුඛ වෙච්ච ඒකපාර්ශවීය සංකල්පයකි. පැහැදිලි වුණාද? මදුරංගි හරි කවුද ඇහුවේ මේ ප්‍රශ්නේ? පැහැදිලි මිස්. හරි. මං හිතනවා ඒ සංකල්ප දෙක ලියාගත්තා කියලා. හරි මිස් ලියාගත්තා. හරි. අපි විකුණුම් සංකල්පයට යන් මේ විකුණුම් සංකල්පයට එද්දී මේ අලෙවිකරුවන් මං කියවනේ අර අතීතයේ ඉඳන් එහෙම හිතන්නේ කියලා විකාශනයේ විදියට හිතන්නේ කියලා. එතකොට මේ විකුණුම් සංකල්පයට එද්දී අලෙවිකරුවන් තීරණය කරනවා හරි. පාරිභෝගිකයාගේ පෙළඹවීමක් නැතුව පාරිභෝගිකයාගේ පැත්තට මොනවත් අපි පෙළඹවීමක් නැතුව අපිට පාරිභෝගිකයා අපේ පැත්තට අද්ද ගන්න බැරි බව තමයි මේ විකුණුම් සංකල්පයේදී යාළ ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ පාරිභෝගික පෙළඹවීමකින් තොරව නිෂ්පාදිත අලෙවි කරන්න බෑ කියලා තේරුම් ගන්නේ එන්න මේ විකුණුම් සංකල්පයේදී. හරිද? ඒ කියන්නේ දැන් අලෙවිකරුවන් තීරණය කරනවා අපේ පැත්තෙන් අපි ව්‍යාපාරයක් වශයෙන් අපේ පැත්තෙන් මොනවා හරි ප්‍රවර්ධන ක්‍රියාවලියක් මුකුත් නැතුව පාරිභෝගිකයෝ අපේ ව්‍යාපාරයට අපේ නිෂ්පාදිතයට අද්ද ගන්න මේ ඇට්‍රැක්ට් කරගන්න බැහැ කියලා විකුණුම් සංකල්පයේදී අලෙවිකරුවන් තීරණය කරනවා. ඒක පැහැදිලිද? ඒ කියන්නේ මේ නිෂ්පාදන සංකල්ප, නිෂ්පාදිත සංකල්ප, විකුණුම් සංකල්පය කියන මේ කාරණා සංකල්ප තුනම ව්‍යාපාරයට ඕන දේ දෙන්නේ. දැන් මේ විකුණුම් සංකල්පයේදී උනත් එයාලා හිතුවට හරි පාරිභෝගිකයාගේ පැත්තෙන් මොකක් හරි පුෂ් එකක්. පාරිභෝගිකයාව පෙළඹ ගන්න මොකක් හරි දෙයක් අපි කරන්න ඕන කියලා. ඒකෙන් කියන්නේ පාරිභෝගිකයට ඕන දේ ව්‍යාපාරය කරන්න කියලා. ව්‍යාපාරයේ විසින්මයි තීරණය කරන්නේ හරි. පාරිභෝගිකයට මොකක් හරි අපි ප්‍රවර්ධනයක් කරන්න ඕන කියලා. ඒ කරන ප්‍රවර්ධනය පාරිභෝගිකයට අත්‍යවශ්‍ය ප්‍රවර්ධනයක් නොවෙන්න ඉඩ තියෙනවා. මේ සංකල්ප තුනම ව්‍යාපාරේ පැත්තෙන් තමයි හිතන්නේ. ව්‍යාපාරේ තමයි හිතන්නේ හරි. අපි මෙයාලට භාණ්ඩ සුලභ කළ සාධාරණ මිලකට දීලා බලනවා. අපි මෙයාලට භාණ්ඩ සුලභ කළ සාධාරණ මිලකට ගුණාත්මක භාණ්ඩ දීලා බලනවා. ඊපස්සේ විකුණුම් සංකල්පයට එද්දී මැල හිතනවා හරි.
අපි මේ භාණ්ඩ මේ ගුණත්වය ගැන මේ සාධාරණ මිල ගැන අපි ප්‍රවර්ධනයක් කරලා බලනවා පාරිභෝගිකයන්ට. එයාලා ඒක ගන්නවද නැද්ද කියලා. ඒකත් මේ ව්‍යාපාරය තමයි හිතන්නේ. තාම පාරිභෝගිකයාගේ පැත්තෙන් හිතන සංකල්පයක් අපිට ආවේ නැහැ. ඒ කාරණාව පැහැදිලිද? පැහැදිලි නැති කෙනෙක් ඉන්නවද ඒ කරුණු තුන? සංකල්ප තුන. තේරුණා මිස්. හරි. අපි විකුණුම් සංකල්ප නිර්වචනය ලියා ගමු. ටිකක් ඉක්මනට ලියා ගන්න. ඔයාලට නැත්තම් අපරාධ වෙලාව මම නෝට් එකත් දෙන නිසා. Madhushika Disanayaka has raised her hand. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. Madhushika. අපි හිතමු එහෙනම් වැරදිලා කියලා නේ. හරි. අලෙවිකරණ විකුණුම් සංකල්පයේ නිර්වචනය මම දෙන්නම්. පාරිභෝගික පෙළඹවීමකින් තොරව ලියා ගන්න. පාරිභෝගික පෙළඹවීමකින් තොරව පෙළඹවීමකින් තොරව නිෂ්පාදිත අලෙවි කර පාරිභෝගික පෙළඹවීමකින් තොරව නිෂ්පාදිත අලෙවි කළ නොහැකි බවට බව මෙහි මූලික හරයයි. පාරිභෝගික පෙළඹවීමකින් තොරව නිෂ්පාදිත අලෙවි කළ නොහැකි බව මෙහි මූලික හරයයි. විකුණුම් සංකල්පයේ මූලික හරය තමයි ඒක. ඊට පස්සේ ලියා ගන්න. මම ඔයාලට මේ chat එකේ දානවා. බලන්න ඒක කියව ගන්න බැරි නම් මට කියන්න. තරඟකාරී විකුණුම් තරංකාරී විකුණුම් ප්‍රවර්ධන ප්‍රතිපත්ති හා විකුණුම් ප්‍රවර්ධන ක්‍රම තරංකාරී විකුණුම් ප්‍රවර්ධන ප්‍රතිපත්ති හා විකුණුම් ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කිරීමෙන් විකුණුම් වැඩි කරගත තරංකාරී විකුණුම් ප්‍රවර්ධන ප්‍රතිපත්ති හා විකුණුම් ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කිරීමෙන් විකුණුම් වැඩි කරගත හැකි බව මෙයින් අදහස් වේ. මම ඔයාලට මේ group chat එකේ දැම්මා. ලියාගන්න බැරි වෙච්ච අය බලලා ලියා ගන්න. එතෙන්ට වෙනකම් මොන හරි ප්‍රශ්න තියෙනවද?
මොන හරි ගැටලු තියනවද? ඉරෝෂණී ලක්මාලි ඉන්නද? ඉරෝෂණී නැද්ද? හරි. එහෙනම් හර්ෂණී සේනානායක ඉන්නවද? ඉන්නවා මිස්. හරි. හර්ෂණී කියන්න බලන්න මොනවද ඔයා ලියාගත්ත සංකල්ප තුන කියලා මට නිකන් නිර්වචන ඕනේ නැහැ. නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, විකුණුම් සංකල්පය. හරි. ඔයා කලින් ඉගෙනගෙන තියෙනවද කොමර්ස් වලට මේවා? මම කොමර්ස් නෙමෙයි කරේ මිස්. හරි. ඔයාට එහෙනම් මේ ටික කිව්ව ටික තේරුණාද? තේරුණා. හරි. ප්‍රශ්නයක් තියනවද දැන් මේ අලෙවිකරණ හර සංකල්ප මේ වෙනකන් මොනවා හරි? නෑ. නෑ. හරි. අලෙවිකරණ හර සංකල්ප ටික මතකද එහෙනම්? ඔව්. හරි. මරු දන්නේ මම. මේ මොන හරි තියනවා නම් අහන්න. අපි අලෙවිකරණ සංකල්පය කියන තැනට යන්. කවුද මන් තව එක්කෙනෙක්ගේ නමක් කිව්වනේ. thank you හර්ෂණී. හරි. ඉරෝෂණී. නේ. කොයා? හරි. කමන්න. මට කවුරු හරි කියන්න නිෂ්පාදිත සංකල්පය විකුණුම් සංකල්පයෙන් වෙනස් වෙන්නේ මොකක් තුලින්ද? ගුණාත්මක භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීම තුළින්. නෑ. ඒ නිෂ්පාදන සංකල්පය නිෂ්පාදිත සංකල්පයෙන් වෙනස් වෙන එක. සාධාරණ මිලකට භාණ්ඩ ලබා දීම නෑ. ඒත් නෙමෙයිද? නෑ. නිෂ්පාදිත සංකල්පය විකුණුම් ප්‍රවර්තන ප්‍රතිපත්තිය හා විකුණුම්. හරි. විකුණුම් සංකල්පය අර සංකල්ප දෙකෙන් වෙනස් වෙන තැන තමයි විකුණුම් ප්‍රවර්ධනය කියන එක. පටලව ගන්න එපා මේ සංකල්ප. විකුණුම් සංකල්පය නිෂ්පාදිත සංකල්පය විකුණුම් සංකල්පය මේ දෙකෙන් කියන්නේ විකුණුම් සංකල්පය වෙද්දී ඇඩ් වෙන එකතු වෙන කරුණ තමයි ප්‍රවර්ධනය කියන එක. හරිද? ඔයාලා ලියාගත්ත නෝට්ස් ලියාගත්ත තැන්වල නිෂ්පාදන සංකල්පය ලියාගත්ත තැන්වල යටින් ඉරක් ඇඳ ගන්න මේ කරුණු දෙකට. සාධාරණ මිලත් සුලභ වීමත් කියන කරුණු දෙකට ඉරක් ගහ ගන්න නිෂ්පාදන සංකල්පයේදී. හරිද? නිෂ්පාදිත සංකල්පයේදී නිෂ්පාදන සංකල්පයේදී හරිද? ඒක හරිද? පැහැදිලිද? හරි මිස්. හරි. නිෂ්පාදිත කියන තැනට එද්දී ඔයාලා ඉරක් ගහ ගන්න වෙනස් වෙන තැන තමයි ගුණාත්මක භාවය. හරිද? හරි මිස්. විකුණුම් සංකල්පයට එද්දී මේක වෙනස් වෙන්නේ ප්‍රවර්ධනය. විකුණුම් ප්‍රතිපත්ති විකුණුම් ප්‍රවර්ධන කියන එක යටින් ඉරක් ගහ ගන්න. නෝට් එක දුන්නා. නිෂ්පාදිත සංකල්ප වලට මම නෝට් එක දුන්නා.
කවුරු හරිට පුළුවන් නම් ඒක බෑනේ. මං ආයේ නෝට්ස් ටික කියවන්නද මේ සංකල්ප ටික දැනට තියෙන ටික පැහැදිලි කරලා මිස් බාලසූරිය කියලා කවුරු හරි මෙසේජ් එකක් දාලා තියෙනවා. මොකද මම ඔයාලට නෝට් එක කොහොමත් එවනවා. එතකන් තමයි මේ හරි. මම ඔයාලට ආයි කියන්නම්. මට මතක් කරන්න මේ ටික ඉවර වෙලා මම ආයේ ටික නෝට් එක කියවන්නම්. අපි ඊට පස්සේ මං හිතනවා මේ සංකල්ප තුනේ වෙනස දැන් පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැති කවුරු හරි ඉන්නවද? හරි අලෙවිකරණ සංකල්පය ලියා ගන්න. නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ වෙනුවට අලෙවිකරණ සංකල්පය නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ වෙනුවට අලෙවි කර හැකි භාණ්ඩ නිපදවීම මෙයින් අදහස් වේ. මිස් ආයම් කියන්නකෝ. මම chat එකේ දැම්මා අලෙවිකරණ සංකල්පය කියන්නේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ වෙනුවට අලෙවි කර හැකි භාණ්ඩ නිපදවීම අලෙවිකරණ සංකල්පයෙන් අදහස් වේ. නැත්නම් මෙයින් අදහස් වේ. ඊළඟ කාරුණ ලියා ගන්න අලෙවිකරණ සංකල්පය යටතේ ඉලක්ක වෙළඳපොලේ අවශ්‍යතා උවමනා හඳුනාගෙන ඊට අනුකූලව නිෂ්පාදිත බිහි කිරීම. ඉලක්ක වෙළඳපොලේ අවශ්‍යතා උවමනා හඳුනාගෙන ඊට අනුකූලව නිෂ්පාදිත බිහි කිරීම. මං chat එකේ දාලා තියෙන්නේ දෙක බලලා ලියා ගන්න. එතකම් මං අලෙවිකරණ සංකල්පය පැහැදිලි කරන්න. අලෙවිකරණ සංකල්පයට එද්දී තමයි ටිකක් අපි දියුණු වෙලා තියෙන්නේ. අපි පාරිභෝගිකයා ගැන හිතන්න ගන්නේ මෙන්න මෙතෙන්දී. මේ අලෙවිකරණ සංකල්පයේදී. ඔයාලට නිර්වචනය කියනවා නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ නිපදවීම වෙනුවට අලෙවි කර හැකි භාණ්ඩ නිපදවීම. ඒ කියන්නේ අපි නිෂ්පාදන සංකල්පය මේ හැම සංකල්පයක්ම කරේ ව්‍යාපාරයට ඕන නිෂ්පාදිතය ඉදිරිපත් කිරීම. අලෙවි කරන සංකල්පයේදී අපිට ඇත්තටම පාරිභෝගිකයට අලෙවි කරන්න පුළුවන් මොකක්ද? අන්න ඒක නිපදවන එක අලෙවි කරන සංකල්පයේදී අපි හඳුනා ගන්නවා. තේරුණාද? විකුණුම් සංකල්පයෙන් අලෙවි කරන සංකල්පය වෙනස් වෙන්නේ කොතනදීද? තේරුණ කෙනෙක් ඉන්නවනම් මට කියන්න. ඔයාලා සද්දයක් නැති නිසා.
අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඊට අනුගතව භාණ්ඩ නිෂ්පාදනය කිරීම. හරි. මම ඔයාලට මේ නෝට් එකේදී තැනක කියනවා ඉලක්ක වෙළඳපළේ අවශ්‍යතා උමනා හඳුනා ගැනීම කියලා. ඉලක්ක වෙළඳපළ කියන්නේ මොකක්ද? පාරිභෝගිකයන් ඉල්ලන භාණ්ඩ වෙළඳපොළ තුලින්. අපි ඉලක්ක වෙළඳපළ කියලා කියන්නේ මම එක තැනකදී කතා කරා මේ හර සංකල්පවල වෙළඳපළ ඛණ්ඩනය ගැන කතා කරා මතකද? සමාන ගති ලක්ෂණ වලින් යුතු මට විනාඩියක් දෙන්න. sorry මේ වෙළඳපළ ඛණ්ඩනය කියන තැන අපි විෂම ගති ලක්ෂණ ඇති ගනුදෙනුකරුවන් සමගති ලක්ෂණ ඇති ගනුදෙනුකරුවන් කියලා කොටසක් ගැන කතා කරා මතකද? අලෙවිකරණ හර සංකල්පයේදී. කාටවත් මතක නැද්ද? මතකයි මිස්. හරි. අපි ඒ මම කිව්වේ අර ගෑන් ළමයි පොඩි ළමයි මම තෝරගන්නවා කියලා මගේ ව්‍යාපාරයට. ඒ උදාහරණේ මතකද? ඔව් මිස්. ඔව්. එතකොට මගේ ඉලක්ක වෙළඳපළ කියන්නේ මං අර එහෙම වෙළඳපළ දෙකට බෙදලා වෙළඳපළ බෙදලා අරන් මම තෝරගන්න මම ව්‍යාපාරයේ විදියට මම තෝරගන්න වෙළඳපළ කොටස තමයි ඉලක්ක වෙළඳපළ කියලා කියන්නේ. මම ව්‍යාපාරයක් හරි මම ඔයාලට ආයේ වෙළඳපළ ඛණ්ඩනයේ උදාහරණ කියන්න. මම ව්‍යාපාරයක් මට තියෙනවා මම තීරණය කරනවා මම ඇඳුම් ව්‍යාපාරයක් කරනවා කියලා. මට එතකොට විෂම ගති ලක්ෂණ තියෙන ප්‍රභේදයක් ඉන්නවා ගැහැණු පිරිමි. ඒතර මම ඒකෙන් තෝරගන්නවා පිරිමි කියන පිරිමි කියන කාණ්ඩය කියලා හිතන්නකෝ. මම ඒකෙන් තෝරගන්නවා පිරිමි කියන කාණ්ඩය. එතකොට ඒ කාණ්ඩය හිතන්නකෝ මම පිරිමි ළමයි සහ පිරිමි කියන මුළු පොඩි කාලේ ඉඳන් වයසට යනකම් සියලුම පිරිමි කියන මේ කාණ්ඩය තෝරගන්නවා කියලා. එතකොට ඒ කාණ්ඩය මගේ ඉලක්ක වෙළඳපළ වෙනවා. මං එයාලා හැමෝටම මගේ නිෂ්පාදිත ඉදිරිපත් කරනවා නම් එයාලා තමයි මං තෝරගන්න වෙළඳපළ වෙන්නේ. මගේ කස්ටමර් බේස් එක අපි කියන්නේ මගේ පාරිභෝගික කොටස තමයි මං අන්න අර ඒ තෝරගත්ත ගැහැණු පිරිමි දෙගොල්ලක් ඉන්නවා ඇඳුම් කියන කාණ්ඩය යටතේ මං පිරිමි කියන අයගෙන් සියලුම පිරිමි ඒ සියලුම වයස් කාණ්ඩයන් වලට මේ නිෂ්පාදිත ඉදිරිපත් කරනවා නම් ඒ සියලුම වයස් කාණ්ඩයන්ගෙන් යුතු පිරිමි කියන ඒ කොටස පාරිභෝගික කොටස තමයි මගේ ඉලක්ක වෙළඳපළ වෙන්නේ. ඒක තේරුණාද? තේරුණා මිස්. හරි. ඔයාලට අපි දැන් හිතියේ අලෙවිකරණ සංකල්පයනේ. මේ මෙතන අලෙවිකරණ සංකල්පයෙන් මම ඔයාලට දීපු නිර්වචනනේ අපි හිතියේනේ. ඉලක්ක වෙළඳපළේ අවශ්‍යතාව උමනා හඳුනාගෙන ඊට අනුකූලව නිෂ්පාදිත බිහි කරයි. ඉලක්ක වෙළඳපළක් කියන්නේ ව්‍යාපාරයකට වාසිදායකම කොටස. ඔයාලා උතන යටින් පොඩි නෝට් එකක් විදියට ලියා ගන්න. ඉලක්ක වෙළඳපළක් යනු වෙළඳපළ ඛණ්ඩනය අතුරින් තෝරාගනු ලබන ඉලක්ක වෙළඳපළක් යනු වෙළඳපළ ඛණ්ඩනය අතුරින් තෝරාගනු ලබන වාසිදායකම වෙළඳපළ ඛණ්ඩනයයි. මිස් ආපහු කියන්නකෝ.
ඉලක්ක වෙළඳපළක් යනු වෙළඳපළ ඛණ්ඩනය අතුරින් තෝරා ගනු ලබන ඉලක්ක වෙළඳපළක් යනු වෙළඳපළ ඛණ්ඩනය අතුරින් තෝරා ගනු ලබන වාසිදායකම වෙළඳපළ ඛණ්ඩන යයි. මං group chat එකේ දැම්මා. ලියා ගන්න බැරි වෙච්ච අය පොඩ්ඩක් බලලා ලියා ගන්න. දැන් මට කියන්න විකුණුම් සංකල්පය අලෙවිකරණ සංකල්පයෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඉලක්ක වෙළඳපළක් කරා අවධානය යොමු කිරීම. ඉලක්ක වෙළඳපළේ අවශ්‍යතා සහ උවමනා සඳහා අවධානය යොමු කිරීම. හරිද? හරි. ඒ කියන්නේ පාරිභෝගික තෘප්තිය ගැන අපි හිතනවා මෙතෙන්දී. ඔන්න ඒකත් ලියා ගන්න. අලෙවිකරණ සංකල්පයේදී පාරිභෝගික තෘප්තිය පිළිබඳව අවධානය යොමු කරයි. අලෙවිකරණ සංකල්පයේදී පාරිභෝගික තෘප්තිය පිළිබඳ අවධානය යොමු කරයි. මේ මම chat එකේ දාන එක ඔයාලට කියව ගන්න පුළුවන්ද කොහොමද? හරි. හරි, thank you. ඊට පස්සේ කාට හරි මට මේ නිෂ්පාදන සංකල්ප, නිෂ්පාදිත සංකල්ප, විකුණුම් සංකල්ප, අලෙවිකරණ සංකල්ප අතර මේක විකාශනය වෙන හැටි කෙටියෙන් කියන්න පුළුවන්ද? හරි. මං ආයේ කියන්නම් ඔයාලට පැටලෙන නිසා. නිෂ්පාදන සංකල්පයේදී අපි භාණ්ඩ සුලභ කරලා සාධාරණ මිලකට භාණ්ඩ දුන්නොත් සාධාරණ අඩු මිලකට භාණ්ඩ දුන්නොත් පාරිභෝගිකයන් මේක ගනී කියලා අපි හිතනවා. නිෂ්පාදන සංකල්පය. ඊපස්සේ නිෂ්පාදිත සංකල්පය වෙද්දී අර කරුණු දෙකට එකතු වෙනවා ගුණාත්මක භාවය කියන කරුණ. හරිද? ඊට පස්සේ විකුණුම් සංකල්පය වෙද්දී එකතු වෙනවා ප්‍රවර්ධන ක්‍රම, විකුණුම් ප්‍රවර්ධන ක්‍රම කියන එක. මේ නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, විකුණුම් සංකල්පය යන තුනම විකුණුම් කරුගේ පැත්තෙන්. ඒ කියන්නේ බිස්නස් එකක් නම් බිස්නස් එක පැත්තෙන් අපි දැන් සම්පකාර පද්ධතිය තුලින්නේ අපි හිතන්නේ අපේ පැත්තෙන් හිතුවොත් හිතලා විතරයි මේ සංකල්ප ගොඩනගලා තියෙන්නේ. අපි පාරිභෝගිකයා මෙහෙම හිතනවා ඇති. එයාට මෙහෙම ඕන ඇති කියලා හිතලා තමයි නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, විකුණුම් සංකල්පය හදලා තියෙන්නේ. මෙන්න මේ තුනම විකුණුම් කරුගේ පැත්තෙන් විතරයි. ඒක පාර්ශවීයයි. මම ඒක නෝට් එකේ දුන්නා. මේ ටිකම මේ තුනම එක පාර්ශවීයයි. අලෙවිකරණ සංකල්පයට එද්දි තමයි අපි හිතන්නේ අපේ ඉලක්ක වෙළඳපළ ගැන, එයාලගේ අවශ්‍යතාව උමනා තෘප්තිමත් කරන්නේ කොහොමද? එතෙන්දි තමයි අපි හරි දැනට තියෙන අලෙවිකරණයට අපි එන්නේ. විකුණුම් කරුට ඕන දේ නෙවෙයි. පාරිභෝගිකයාට අවශ්‍ය මොකද්ද? අපි හැම වෙලාවෙම ව්‍යාපාරයක් ඔයාලා
ව්‍යාපාරයක් පැත්තෙන් අපි ව්‍යාපාර අධ්‍යයනය උගන්වද්දිත් අපි කියන හැම වෙලාවෙම ගනුදෙනුකරුවා හරි කියන තැන ඉඳන් තමයි බලන්නේ. අන්න ඒක එන්නේ මේ අලෙවිකරණ සංකල්පයේදී. ගනුදෙනුකරුවා තෘප්තිමත් කිරීම කියන එක හරය වෙන්නේ මේ අලෙවිකරණ සංකල්පයේදී. මෙන්න මෙතන ඉඳන් මේ අලෙවිකරණ සංකල්පයෙන් මේ පහළට ටික මේක ද්විපාර්ශවීයයි. ද්විපාර්ශවීය. ඒ කියන්නේ විකුණුම්කරුත් ගනුදෙනුකරුත් කියන දෙගොල්ලගෙම දේවල් ගැන හිතනවා. මේ අලෙවිකරණ සංකල්ප, ගනුදෙනුකරු සංකල්ප, සමාජීය සංකල්ප, සාකල්‍යවාදී සංකල්පය වෙත් එද්දී පාරිභෝගිකයන් විකුණුම්කරුවත් යන ද්විපාර්ශවයේම තොරතුරු ගැන එයාලට අවශ්‍ය මොකක්ද කියන එක ගැන හිතනවා අලෙවිකරණ සංකල්පයෙන් පහළ ටිකට. ඒක පැහැදිලිද? පැහැදිලි මිස්. හරි. මම දැන් ප්‍රශ්න අහනවා. කෝ බලන්න. මට ඉස්සෙල්ලා කවුරු හරි උත්තර දුන්නේ නෑනේ. කවුද? ඉරෝෂනි. මොන ඉරෝෂනීද කියලා මතක නෑ. මේකනේ වැඩේ. චමුද්දි සිත් මිනි ඉන්නවද? ඉන්නවා. හායි. හයි. හරි. මට කියන්න නිෂ්පාදිත විකුණුම් සංකල්ප තුන වෙනස් වේගෙන යන විදිය. මේ තුන විතරක් කිය. සාධාරණ සහ අඩු මිලට නිෂ්පාදිත ගුණාත්මක වල විකුණුම් ප්‍රවර්ධන ප්‍රතිපත්ති හා විකුණුම් ප්‍රවර්ධන ක්‍රම. හරි. thank you. හරි. කාට හරි මෙතන අපැහැදිලි බවක් තියනවාද? මම මේ දිගින් දිගට කියන්නේ මේ අලෙවිකරණ දර්ශනය. මේ සංකල්ප මේ ටික හර සංකල්පත් මේ අලෙවිකරණ දර්ශනයත් හරියට ඔළුවට යන්න ඕන. මේ අපි ඉස්සරහට යන්න නම් පැහැදිලි තැනක් තියනවා නම් අහන්න. ඔයාලට chat එකේ දාන වචන ඒ ලියලා තියෙන එක තේරෙනවද? කවුරු හරි ඒක බලන් ලිව්ව කෙනෙක් ඉන්නව නම් මට කියන්න. නැත්තම් මම සිංහලෙන් ටයිප් කරලා හරි. thank you. එහෙනම් ගනුදෙනුකරු සංකල්පය කියන එකේ නෝට් එක ලියාගෙන අපි යම් ගනුදෙනු සංකල්පය කියන්නේ මොකක්ද කියන එකට මම ඒකත් group එක මේ chat එකේ දාන්නම්. ඒක මම කියවන්නම්. එක් ගනුදෙනු කරුවන් එක් ගනුදෙනුකරුවන් වෙන්වෙන්ව ගෙන ඒ ගනුදෙනුකරුවාට ගැළපෙන පරිදි එක් ගනුදෙනුකරුවන් වෙන්වෙන්ව ගෙන ඒ ගනුදෙනුකරුවාට ගැළපෙන පරිදි තම නිෂ්පාදිත ඉදිරිපත් කිරීමත්
එක් එක් ගනුදෙනුකරුවන් වෙන්වෙන්වගෙන ඒ ගනුදෙනුකරුවන්ට ගැළපෙන පරිදි තම නිෂ්පාදිත ඉදිරිපත් කිරීමත් සියලු අලෙවිකරණ උපක්‍රම ඒ ගනුදෙනුකරු මුල් කරගෙන සිදු කිරීමත් ගනුදෙනුකරු සංකල්පය වේ. මම ආයි කියන්නම් එක් එක් ගනුදෙනුකරුවන් වෙන්වෙන්ව හඳුනාගෙන ඒ ගනුදෙනුකරුට ගැළපෙන පරිදි නිෂ්පාදිත ඉදිරිපත් කිරීමත් ඒ සියලු ඉදිරිපත් කිරීමත් සියලු අලෙවිකරණ උපක්‍රම ඒ ගනුදෙනුකරුවාට ගැළපෙන මුල් කරගෙන සිදු කිරීමත් ගනුදෙනුකරු සංකල්පයෙන් අදහස් වේ. නැත්නම් ගනුදෙනුකරු සංකල්පය වේ. මම chat එකේ දැම්ම ඒක බලාගෙන ලියා ගන්න. අලෙවිකරණ සංකල්පය අපි ඉගෙන ගත්තා. ගනුදෙනුකරු සංකල්පයට එද්දී අපි ඉලක්ක වෙළඳපළ කියන එක මතකනේ. ඒ කියන්නේ අපි අපිට වාසිදායකම ගනුදෙනුකරු කොට්ටාසය හඳුනාගත්තා. එයාලට අවශ්‍යතා උමනාවලට අනුව එයාලා තෘප්තිමත් වෙන විදියට අපි අලෙවිකරණ සංකල්පෙදී ඒකත් ඉගෙන ගත්තා. ගනුදෙනුකරු සංකල්පයට එද්දී අර අපේ ඉලක්ක ගනුදෙනුකරුවන් ඒ ගනුදෙනුකරුවන්ව හඳුනාගෙන ඒ එක් එක් ගනුදෙනුකරුවන්ට ඕන කොහොමද අන්න ඒ විදියට අපි අපේ නිෂ්පාදිතය එයාලට ලබා දෙන්න අපි තීරණය කරනවා. ඒ ගනුදෙනුකරු සංකල්පෙදී. ඔයාලා සමහරක් විට ඔය ගොඩක් පිරිමි ළමයි දන්නවා ඇති ඔය කාර් වලට එහෙම ඒ කියන්නේ ඒ ගනුදෙනුකරුවට ඕන විදියට අපි ඒක අපි කියන කස්ටමයිස් කරනවා කියලා. ඒ අවශ්‍යතාවය ඒ කෙනාගේ අවශ්‍යතාවය අනුව ඒ උමනාවන් වලට අනුව අපි අපේ නිෂ්පාදිතය වෙනස් කරනවා. එයාලට ඕන දේ අපි එහෙම තමයි ලබා දෙන්නේ. ඒක පැහැදිලිද? ඒ කියන්නේ මෙතෙන්දී ලියා ගන්න අපි එහෙම ඒ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය දේ ලබා දීලා අපි බලාපොරොත්තු වෙන්නේ දීර්ඝකාලීන ගනුදෙනුකරුගේ පක්ෂපාතීත්වය. ගනුදෙනුකරු සංකල්පය යටතේ ලියා ගන්න පොයින්ට් එකක්. ගනුදෙනුකරු සංකල්පය තුලින් බලාපොරොත්තු වනුයේ ගනුදෙනුකරුගේ දීර්ඝකාලීන පක්ෂපාතීත්වයයි. නිෂ්පාදිතය හෝ ව්‍යාපාරය සඳහා ඇති දීර්ඝකාලීන පක්ෂපාතීත්වය. මිස් සායි කියනද? ගනුදෙනුකරු සංකල්පය යටතේ ලියා ගන්න මට මතක නැහැ මම කොතනින්ද පටන් ගත්තේ කියලා. හරි මම මෙහෙම. ඒ කියන්නේ ගනුදෙනු සංකල්පයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයාගේ දීර්ඝකාලීන පක්ෂපාතීත්වය. මට කලින් කිව්ව එක්සැක්ට් පොයින්ට් එක මතක නැහැ. අපි කතා කරන්නේ ගනුදෙනුකරුවා සංකල්පය යටතේ බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයාගේ දීර්ඝකාලීන පක්ෂපාතීත්වය ආයතනයට හෝ නිෂ්පාදිතයට. ගනුදෙනුකරුගේ දීර්ඝකාලීන පාරිභෝගිකයාගේ හෝ ගනුදෙනුකරුගේ දීර්ඝකාලීන පක්ෂපාතීත්වය. හරිද? හරි. සමාජීය සංකල්ප සමාජීය සංකල්පයක් කියන්නේ ඔයාලට හිතෙන්නේ මොකක් වෙන්නේ නැද්ද? සමාජය ගැන කතා කරන දෙයක් මේ මොකක් වෙන්නේ නැද්ද? මේ සංකල්පයේ විකාශයත් එක්ක බලද්දී ඔයාලට හිතෙන්නේ මේ සමාජීය සංකල්පය කියන්නේ මොකක් වෙන්නේ නැතිද?
ඒ කියන්නේ මේ දැන් ගොඩක් මේ ඉලක්ක කරගන්නේ නිෂ්පාදනය කේන්ද්‍ර කරගැනීමෙන් පාරිභෝගිකයා ඒක පොළොඹ ගැනීම ඊට එහා ගිය සමාජය ගැන තැකීමක් කරන තත්ත්වයට පත්වෙච්ච සංකල්පයක් කියලා. ඔව් හරි. ඒක හරි. අපි දැන් නිෂ්පාදන සංකල්ප නිෂ්පාදිත විකුණුම් කරුගේ පැත්තෙන්නේ මේ තුන ගැන හිතුවේ. නිෂ්පාදනය ගැනත් විකුණුම් කරු හරි කියලා හිතන දෙයක් ගැන තමයි අපි පළවෙනි තුනේදී කතා කරන්නේ. ඊපස්සේ අපි අලෙවිකරණ සංකල්ප ගනුදෙනු කරු සංකල්පෙදී අපි ටිකක් ඩෙවලොප් වෙලා අපි ටිකක් හැදිලා අපි හිතනවා පාරිභෝගිකය ගැන පාරිභෝගික තෘප්තිය ගැන එයාට මොකක්ද ඕන කියන එක ගැන. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට එද්දී මෙන්න මේ දෙකට අපි දාමුකෝ ද්විපාර්ශවීය කියලා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ හතරටම ද්විපාර්ශවීය දාගන්න කියලානේ. මෙන්න මේ දෙකට විතරක් අපි ද්විපාර්ශවීය දාගත්තොත් මේ සමාජීය සාකල්‍යවාදී කියන සංකල්පවලට එද්දි තවත් පාර්ශව එකතු වෙනවා. සමාජය කියන පාර්ශවය සමාජය හරි මගේ අකුරු ගැන හිතන්නපා මේක ලියන්න ටිකක් අමාරුයි. හරි. හිතන්නකෝ මේ සමාජීය සංකල්පය කියන තැනට එද්දී මේ සමාජය කියන කරුණ මේ ගනුදෙනු කරුවොත් විකුණුම් කරුවත් කියන කොටස් වලට එකතු වෙනවා. අපි අපේ සමාජය අපේ වටපිටාව අලෙවිකරණ පරිසරය කියලා අපි හර සංකල්ප වලදී ඉගෙන ගත්තා. මම වලට උදාහරණයක් කිව්වා අපේ සමාජයේ කල්චරල් අපේ මොකද්ද බහුසංස්කෘතිය ගැන ඒ දේවල් අපි හිතන්න ඕනේ කියලා. මේ සමාජීය කියන කාරණය ගැන අපි සැලකිලිමත් වෙනවා. අපේ වටපිටාව ගැන අපේ වටපිටාවේ ඉන්න අනෙකුත් දෙනා ගැන අපි සැලකිලිමත් වෙන්න ගන්නවා. සමාජීය සංකල්පයේදී සමාජයට අවශ්‍ය මොකක්ද කියන දේ ගැන අපි සැලකිලිමත් වෙනවා. අපි අපේ කියන්නේ අලෙවිකරණ දර්ශනයේ මුලින්ම පටන් ගන්න බිස්නස් එක ගැන විතරක් හිතලා. ඊට පස්සේ ගනුදෙනු කරුව ගැන හිතනවා. අපි දැන් ටිකක් හොඳ වෙලා අපි අපේ සමාජය ගැනත් අර දෙකට අමතරව අපි සමාජය ගැනත් හිතන්න පෙළඹිලා. ඒක තමයි මේ සමාජීය සංකල්පයේදී තියෙන්නේ. අපි බලමු ඔයාලා ලියා ගන්න නිර්වචනය පාරිභෝගික හා ලියවිලා නැහැනේ. පාරිභෝගික හා සමාජීය යහපැවැත්ම. පාරිභෝගික හා සමාජීය යහපැවැත්ම ආරක්ෂා වන පරිදි ඉලක්ක වෙළඳපොලේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සමාජීය සංකල්පය වේ. ඒ කියන්නේ ලාභය ගැනයි පාරිභෝගිකයා ගැනයි සමාජය ගැනයි යන තුන් කොට්ටාශයක් පිළිබඳව අපි සලකනවා මේ සමාජීය සංකල්පය වෙතට එද්දී. තේරුණාද? පැහැදිලිද? හරි. කාට හරි නිෂ්පාදන සංකල්පයේ නිෂ්පාදිත සංකල්පයේ ලියා ගන්න බැරි වුණා කියලා කිව්වා නේද? කවුරුද එහෙම කිව්වේ? මට මතක නෑ.
බාලසූරිය. අපි ඔයාලගේ ගෲප් එකේ ඉන්න කෙනෙක්ටම කියමු. ඒ දෙක මොකක්ද කියලා අපිට නෝට් එක කියවන්න කියලා. කුමාර මට ෆස්ට් නේම් එක මතක නැහැ. සමන් නේ? සමන්. ඔව් මිස්. හරි. ඔයාලට පුළුවන් ද කියන්න නිෂ්පාදන සංකල්පය කියලා ඔයාලා ලියාගත්ත නෝට් එකයි නිෂ්පාදිත සංකල්පය කියලා ඔයාලා ලියාගත්ත නෝට් එකයි. පුළුවන් මිස්. හරි. නිෂ්පාදන සංකල්පයේ කිය නෝට් එක දුන්නේ වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ කිරීමත් සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලබා දීම ඉලක්ක කරගනිමින් මම මිස් මේ මිස්තුන් නෝට් එක නෙමෙයි මම අර කියනකොට මම හදලා ගත්ත නෝට් එකක්. ඒක කවුලන්නේ නැද්ද මිස්? නෑ කමන්නේ කියන්න මම එයාට ආයි කියන්න. වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ කිරීමත් සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලබා දීමත් මෙම සංකල්පයේදී සිද්ධ වෙනවා. ඊට අමතරව පාරිභෝගික අවශ්‍යතා සහ උවමනා රුචි අරුචිකම් කෙරෙහි අවධානය මෙහිදී යොමු කරනවා. තවද රුචි අරුචිකම් කෙරෙහි අවධානය යොමු නොකරයි. හරි. යොමු නොකරයි. ඊට අමතරව විකුණුම්කරු අභිමුඛ ඒකපාර්ශ්වීය සංකල්පයක් ලෙස මෙය හඳුන්වනවා. හරි. මම ආයේ නෝට් එක කියන්නම් මේ බාලසූරිය සර්නේම් ඔයාලගේ තියෙන්නේ. සෝරි සර්නේම් වලින් කතා කරනකොට මේ මම ආයේ නෝට් එක කියන්නම් නිෂ්පාදන සංකල්පයට ලියා ගන්න. වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ කර වෙළඳපොළ තුල භාණ්ඩ සුලභ කර සාධාරණ අඩු මිලකට භාණ්ඩ ලබා දීමෙන් ලාභ ඉපීම අවධාරණය කරන නිෂ්පාදන සංකල්පයේදී ඒක පාර්ශවීයයි විකුණුම් කරු අභිමුඛ වූ සංකල්පයක්. ඊට පස්සේ නිෂ්පාදිත සංකල්පය අපි බලමු කවුරු හරි ටීකේ ආටිගල කියන්නේ කවුද? විශ්මි රණසිංහ නැද්ද? හරි. නිෂ්පාදිත සංකල්පයත් මං ගෲප් එකේ chat එකේ දාන්නම්. ඒ අතර මම මේක chat එකේ දාන අතරතුර ඔයාලට මෙතෙන්ට වෙනකම් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. ප්‍රශ්න මුකුත් නැද්ද? මං අහන්නද එහෙනම්?
හරි මං ඒ ටික දැම්මා ගෲප් එකේ මේ ඉස්සෙල්ලා ලියා ගන්න බැරි වුණා කිව්ව කෙනා ඒක chat එකෙන් බලන් ලියා ගන්න. අපි සාකල්‍යවාදී සංකල්පයට යමු. කාට හරි ප්‍රශ්නයක් මොන හරි තියනවද? සාකල්‍යවාදී හරි සමාජීය සංකල්පය තේරුම් නැහැ කියලා තියෙනවා. අපි බලමු සමාජීය සංකල්පයට ආය යමු එහෙනම්. සමාජීය සංකල්පය කියලා කියන්නේ අපි මේ සමාජීය සංකල්පයට වෙනකන් කතා කරන්නේ පාරිභෝගිකයත් පාරිභෝගිකයත් විකුණුම්කරුවත්ගේ තෘප්තිමත් භාවය ගැනනේ. අපි එතනින් එහාට ගිහිල්ලා අපි අපේ සමාජය අපේ වටපිටාවේ ඉන්න ව්‍යාපාරයට අදාළ නැති පාර්ශවයන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය අපි CSR කරනවා කියලා කියන්නේ දැන් උදාහරණයකට මිසර මෙලිබන් කිරිපිටියේ කියවේ හැම පොය දවසකම ගවයෙක් දාස් කිරීමේ වැඩසටහන. ඔව් ඒ වගේ දේවල් ඒවත් අපේ අලෙවිකරණය තමයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔය දෙරණේ මනුසත් දෙරණ තියෙන්නේ. එතකොට ඒක අපිට මතකයිනේ. එතකොට මනුසත් දෙරණ කියද්දී අපි කල්පනා කරනවා හරි ඒක දෙරණ channel එකේ එකක්. ඒතර ඒකත් ඒ බ්‍රෑන්ඩ් එකට අපි සන්නම ගැන ඉගෙන ගත්ත ඒ බ්‍රෑන්ඩ් එකට හොඳ ප්‍රවර්ධනයක්. මේ සමාජීය සංකල්පය එන්නේ අන්න එතෙන්දී. සමාජයේ යහපැවැත්මට අපි කටයුතු කරනවා කියන එක අපේ ව්‍යාපාරයේ වශයෙන් අපිට ඒකේ අපේ සන්නම් නාමයට හරි අපේ සන්නමට අපේ බ්‍රෑන්ඩ් එකට ඒක හොඳයි. අලෙවි කළමනාකරණයේ කොටස ආහාර සංකල්පයක් විදිහට අපි ඒක ඉගෙන ගත්තානේ. මේ සමාජීය සංකල්පයේදී අපි සමාජයට මොකක් කර යහපැවැත්මක් කරලා මම අර කිව්වා top of mind awareness. ඒ කියන්නේ පාරිභෝගිකයට හොඳට මතක හිටින අවස්ථාවක් වෙනවා අපි මෙහෙම සමාජයට මොකක් කර අපේ යුතුයකමක් ඉෂ්ට කරාම ව්‍යාපාරයක් වශයෙන්. ගොඩක් ව්‍යාපාර දැන් ඒක කරනවා corporate responsibilities කියලා CS corporate අර CSR programs කියලා අපි කරනවා. උදාහරණ විදිහට ලියා ගන්නවා මනුසත් දෙරණ ඔය දැන් කිව්වේ මෙලිබන් එකේ ඒ වගේ දේවල්. ගොඩක් ආයතන වලින් ඊට පස්සේ ඔය රෙදි කඩ ඔය G Flock වගේ මේ ඇඳුම් කඩ ඒ වගේන් බර ගස් හිටවනවා. ඔය වගේ සමාජයට මොකක් හරි වැඩදායි දෙයක් කරලා අර ආයතනයේ නම ගාවගෙනනේ මේක කරන්නේ. එතකොට ආයතනයට හොඳ නමක්. හොඳ අපි රෙපියුටේෂන් එකක් කියලා කියනවා. ඒ කියන්නේ ඒ හොඳ සමාජයට යහපත් දේවල් කරලා අපේ මේ ආයතනය ආයේ ඒ කම්පැනි එක හොඳයි යාලා මෙහෙම දේවල් මේ මිනිසුන්ට කරනවා. ඒක අපි කියනවා මේ word of mouth කියලා. ඒ කියන්නේ අපි දැන් ඔය උපදූප කතා කරනවා වගේ කටින් කට යන දේවල් තියෙන. ඒතකොට ඒකේ ආයතනයට මේ හොඳයි. ඒ වගේ. ඒ කියන්නේ මේ සමාජීය සංකල්පයේ අර්ථය ඒක. ඒ කියන්නේ සමාජයට මොකක් හරි යහපැවැත්මක් වෙන දෙයක් කරන එක තමයි සමාජීය සංකල්පයෙන් අපි කරන්නේ. හැම වෙලාවෙම ගනුදෙනු කරුවත් විකුණුම් කරුවත් ඒ කියන්නේ බිස්නස් එකේ ලාභ ඉපීම ගැන පමණක් නෙවෙයි. ගනුදෙනු කරු තමන්ගේ ඉලක්ක ගනුදෙනු කරුට විතරක් නෙවෙයි. ඒ වටපිටාවේ ඉන්න අනිත් අයටත් යහපතක් වෙන දෙයක් කරන එක ආයතනයක් වශයෙන් හොඳයි කියන එක තමයි මේ මෙතෙන්දි කතා කරන්නේ. තේරුන්නේ නැහැ කියලා කිව්වේ සඳරුවනි මට තේරුණාද දැන්? ඔව් මිස් තේරුණා. හරි. තව කවුරුහරි ඉන්නවද තේරුන්නේ නැති අපි සාකල්‍යවාදී සංකල්පයට යන්න?
සාකල්‍යවාදී සංකල්පය ඔයාලා මේ නෝට් එක මුලින් ලියා ගන්න. සාකල්‍යවාදී සංකල්පය යනු අලෙවිකරණය තුල මොකක්ද මේ? සාකල්‍යවාදී සංකල්පය යනු මේ මෙන්න මේ කියන සංකල්පය යනු අලෙවිකරණය තුල උසස් ප්‍රතිඵල ලබා ගැනීමට අයියෝ හතරක් දියදන්නේ හෙට මේ සාමාන්‍ය තියෙන්නේ හෙට අද හෙට නැද්ද අලෙවිකරණය තුල උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අලෙවිකරණයේ සියලු සංරචක එකම අරමුණකින් කටයුතු කළ යුතු බව මින් අදහස් වේ. අලෙවිකරණය තුළ උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අලෙවිකරණයේ සියලු සංරචක එකම අරමුණකින් කටයුතු කළ යුතු බව මින් අදහස් වේ. හරිද? දසුන් තාරුක හරි තාරුක ඉන්නවද පාඩම් අහන් ඉන්නාද? දසුන් නැද්ද? යනස් හරි. ඔයා ලියාගත්ත නෝට් එක කියන්න බලන්න මට සාකල්‍යවාදී සංකල්පයට. අර මිස් චැට් එකේ කියපුවා තමයි අලෙවිකරණය තුල උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඒ අලෙවිකරණයේ සියලු සංරචක එකම අරමුණකින් කටයුතු කළ යුතු බව ඉන්න දාස්සේ. හරි. මම ඔයගෙන් දැන් ප්‍රශ්නයක් අහනවා. අලෙවිකරණ දර්ශනයේ ගනුදෙනුකර සංකල්පය සමාජීය සංකල්පය මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද? මොකද ගන්නෙත් මන්ද? හරි කමන්න. අහන් ඉන්න ලියාගත්තේ නැති වුණාට කමන්නේ. හරි අපි යන් සාකල්‍යවාදී සංකල්පයට. සාකල්‍යවාදී සංකල්පය කියලා කියන්නේ ආයතනයක තියෙන සියලුම සංරචක ව්‍යාපාරයක තියෙන සියලුම සංරචක එකම අරමුණකින් කටයුතු කරන්න ඕන කියන එක. ඒ කියන්නේ එහෙම එකම අරමුණකින් ආයතනයක තියෙන සියලුම සංරචක කටයුතු කිරීම තුලින් ලාභ ඉපීම උපරිම කරගන්න පුළුවන්. ඕන ව්‍යාපාරයක එක් අරමුණක්නේ ලාභ උපයා ගැනීම. ඉතින් මේ ලාභ උපයා ගැනීම
සහ හොඳ කීර්ති නාමය පවත්වා ගැනීම මේ වගේ දේවල් වලට ආයතනයේ තියෙන සියලුම සංරචක ඒ අරමුණ එකම අරමුණකින් කටයුතු කිරීම තුලින් වාසිදායක තත්වයන් වලට ළඟා වෙන්න පුළුවන් කියන එක තමයි සාකල්‍යවාදී සංකල්පයේදී අදහස් වෙන්නේ. මම මේ සම්බන්ධතා සමෝදානිත අභ්‍යන්තර කාර්ය සාධන කියන සංකල්ප හතර මම නිකන් පැහැදිලි කරන්නම්. ඔයාලා ලියා ගන්න, ඒ කියන්නේ ඒක ඔයාලට මේ ලොකුවට ඩීටේල් එහෙම අවශ්‍ය නැහැ ලොකු තොරතුරු. සම්බන්ධතා අලෙවිකරණයේදී කියන්නේ ඔයාලා ඇල්මිත්ති පාර්ශව දන්නවද? ඇල්මැති පාර්ශවයන් කියන්නේ කවුද කියලා දන්නවද? ව්‍යාපාරය පිළිබඳව මේ ඇල්මක් දක්වන පාර්ශවයන්. ඒ කියන්නේ ගනුදෙනුකරුවෝ, අයිතිකාරයෝ, සමාජීය කලංකරුවන්. හරි. මේ සම්බන්ධතා අලෙවිකරණ සංකල්පයේදී අපි කතා කරන්නේ මේ සියලුම මේ සම්බන්ධතා අලෙවිකරණයේදී අපි කතා කරන්නේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන් ගැන. ඒ සියලුම දෙනා සමග දීර්ඝකාලීන සම්බන්ධතාවයක් පවත්වා ගැනීම තුළින් අපිට ලාභ උපයන්න පුළුවන්. අපිට ඒ පාර්ශවයන්, ඒ කියන්නේ අපිට සාර්ථක වෙන්න නම්, දීර්ඝකාලීනව සාර්ථක වෙන්න නම් ව්‍යාපාරයක් වශයෙන් අපේ සියලුම ඇල්මැති පාර්ශවයන් ගනුදෙනුකරුවන් විතරක් නෙමෙයි. අපේ කළමනාකාරීත්වය, සේවකයන්, ඊට පස්සේ අපේ සමාජය, මේ සියලු දෙනා එක්ක දීර්ඝකාලීන සම්බන්ධතාවයක් තියෙන්න ඕන ඉදිරියට යන්න නම් ව්‍යාපාරයක් වශයෙන්. ඊට පස්සේ අපි කතා කරනවා සමෝදානිත කියලා. සමෝදානිත කියලා කියන්නේ අලෙවි මිශ්‍රය කියලා අපි ඉගෙන ගන්නවා ඉස්සරහට. අලෙවි මිශ්‍රය මම ඒක පැහැදිලි කරන්නම්. අලෙවි මිශ්‍රයේ තියෙන සියලුම විචල්යන්, අලෙවි මිශ්‍රයේ තියෙනවා product, price, promotion, place කියලා අපි 4P's කියලා තමයි අලෙවි මිශ්‍රය හඳුන්වන්නේ. මම ඒක ඊළඟ පාඩම් වලදී කියලා දෙන්නම්. අලෙවි මිශ්‍රය, නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය කියන මේ කරුණු හතරම, අලෙවි මිශ්‍රයේ තියෙන මේ කරුණු හතරම අපේ ඉලක්ක ගනුදෙනුකරුවන් සතුටු කරන්න, තෘප්තිමත් කරන්න හරියට යොදා ගන්න එක තමයි අපි සමෝදානිත අලෙවිකරණය. සමෝදානිත කියන්නේ ඔක්කොම එකහු කරනවා කියන අදහස. ඒ සියලුම අලෙවිකරණයේ සියලුම විචල්යන් ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීමට යොදා ගැනීම සමෝදානිත අලෙවිකරණය. ඒ සංකල්පයේදී අපි කතා කරනවා. අර අලෙවිකරණ දර්ශනවල උපරිම අවස්ථාව තමයි මේ සාකල්‍යවාදී සංකල්පය කියලා අපි කතා කරන්නේ. ඒ කියන්නේ අලෙවිකරණ දර්ශනය හරියටම ඩිවලොප් වෙලා අපි අපේ සියලුම දීර්ඝකාලීන සම්බන්ධතා අපේ ඇල්මැති පාර්ශවයන් සමග දීර්ඝකාලීන සම්බන්ධතා පවත්වා ගැනීම තුළින් අපි අපේ ලාභයන් උපරිම කරන්න අපි අපේ ඇල්මැති පාර්ශවයන් සමග දීර්ඝකාලීන සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඊට පස්සේ අපේ අලෙවි මිශ්‍රයේ තියෙන සියලුම විචල්යන් උපයෝගී කරගෙන අපි අපේ ඉලක්ක ගනුදෙනුකරුවන්ට එයාලට අවශ්‍ය පරිදි අපි නිෂ්පාදිතය හෝ සේවාව, ඒ භාණ්ඩය හෝ සේවාව ලබා දෙනවා. ඊට පස්සේ අභ්‍යන්තර කියන සංකල්පයේදී අපි කතා කරන්නේ අපේ ආයතනයේ සේවකයන්. සම්පකාර පද්ධතිය ගත්තොත් සම්පකාර පද්ධතියේ මේ ඉන්න සේවකයන්ගේ මයින්ඩ්සෙට් එක. ඒ කියන්නේ එයාලා කොහොමද අර එන ගනුදෙනුකරුවෙක්ට සලකන්නේ කියන එක. එයාලා හරියට සලකනවද? අපේ කස්ටමර් සර්විස් එක, ඒ කස්ටමර් මේ පාරිභෝගිකයට ලබා දෙන සේවාව හරියට ලබා දෙනවද? එයාලා ප්‍රියමනාපව ඉන්නවද? මේ ප්‍රියමනාපව කතා කරනවද? මේ සියලු කාරණා අලෙවිකරණයට අදාළයි. මේ අභ්‍යන්තර අලෙවිකරණයේදී අපි කතා කරන්නේ ඒක. අපේ සේවකයන් හරියට ඉන්නවද? හරියට සේවාව සපයනවද කියන එක මේ අභ්‍යන්තර අලෙවිකරණයේදී අපි කතා කරනවා. ඊට පස්සේ කාර්ය සාධන අලෙවිකරණයේදී කියන්නේ අපි ව්‍යාපාරයක් වශයෙන්
සමාජීය ආචාර ධර්ම වලට සමාජ වගකීම් වලට හරියට යොමු වෙලා ඒව හරියට කරනවද කියන එක කාර්ය සාධන අලෙවිකරණයේදී අපි කතා කරනවා. මේ සංකල්ප හතර ඔයාලට අර සර්ටිෆිකේට් ලෙවල් එකේ නිසා හැම ලොකුවට ඉන් ඩීටේල් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මම අර අලෙවිකරණයේ අන්තිම උපරිමයට ළඟා වෙන ඒ විකාශය නිසා මේ සඳහන් කරේ. ඔයාලා නිකම් මතක තියාගන්න සාකල්‍යවාදී සංකල්පයේදී අපි සම්බන්ධතා සමෝදානිත අභ්‍යන්තර හා කාර්ය සාධනය ගැන සැලකිලිමත් වෙනවා. සම්බන්ධතා කියන්නේ දිගුකාලීන සම්බන්ධ ඇල්මැති පාරිශෝධ සමග තියෙන දිගුකාලීන සම්බන්ධතාවලට සමෝදානිත කියන්නේ අලෙවි මිශ්‍රයේ තියෙන සියලුම විචල්යන් එකට කටයුතු කරලා ගණදිනුකරුවන් තෘප්තිමත් කරන එකට. අභ්‍යන්තර ආරවීකරණය කියන්නේ අපි අපේ ස්ටාෆ් එක ගැන මේ කතා කරන්නේ. කාර්ය සාධනයේදී අපි ආචාර ධර්ම සමාජීය වගකීම් ගැන මේ කාර්ය සාධනය කියන තැනදී කතා කරන්නේ. මොකක් හරි අපැහැදිලි තැනක් තියනවද? මිස් සාකල්‍යවාදී සංකල්පයේදී සංරචක එකම අරමුණකින් කටයුතු කරනවා කියන්නේ සංරචක එකම අරමුණකින් කටයුතු කරනවා කියන්නේ මේ සියලුම මේ තියෙන සම්බන්ධතා සමෝදානිත අභ්‍යන්තර මේ කාර්ය සාධන මේවා එකක් වෙන වෙනම කටයුතු කරලා අපිට ආයතනයේ අරමුණු කරා ළඟා වෙන්න බෑ. ඒ කියන්නේ හිතන්නකෝ ඇල්මැති පාර්ශවයන් එක්ක දිගු කාලීන සම්බන්ධතා තිබ්බ කියලා විතරක් බෑ. අර ඉතුරු කරුණු තුනත් ඉතුරු සාධක තුනත් එකට එකතු වෙන්න ඕන. මේ කරුණු හතරම එකට එකිනෙක බැඳී තියෙන කරුණු හතරක්. මේ එකක් විතරක් කරා කියලා අපිට අපේ අරමුණු කරා ළඟා වෙන්න බෑ. ඒකයි කියන්නේ සියලු සංරචක සියලු සංරචක එකම අරමුණකින් කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ අපේ ආයතනයේ තියෙන අරමුණ ලාභ ඉපීම තුලින් හොඳ ව්‍යාපාරයක් වෙන්න නම් පාරිභෝගිකයට මතක හිටින ව්‍යාපාරයක් වෙන්න නම් අපි දීර්ඝකාලීන සම්බන්ධතා අපේ පාරිභෝගිකයෙක් තියාගන්න ඕන. අපි අපේ ඉලක්ක වෙළඳපොලේ ඉන්න පාරිභෝගිකයෝ අපි සියලුම අලෙවි මිශ්‍රයේ තියෙන අලෙවි මිශ්‍රය මම උගන්වන්නම්. ඒ අලෙවි මිශ්‍රයේ තියෙන සියලුම කරුණු එකතු කරලා අපි එයාලට හරි නිෂ්පාදිතයක් තෘප්තිමත් වෙන්න නිෂ්පාදිතයක් ලබා දෙන්න ඕන. අපේ සේවකයෝ හරියට ඒ සේවාව සපයන්න ඕන පාරිභෝගිකයාට. ඊට පස්සේ අපි සමාජීය ආචාර ධර්මයේ වගකීම් ඉටු කරන ආයතනයක් වෙන්න ඕන. මේ සියලුම කරුණු එක තමයි අපි අපේ එක් අරමුණක් කරා ළඟා වෙනව නම් ඒ අරමුණ කරා ළඟා වෙන්න මේ සියලුම කරුණු එකතු වෙලා තියෙන්න ඕන. පැහැදිලි වුණාද? පැහැදිලි මිස් thank you. හරි. මෙතෙන්ට වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මොනවා හරි ගැටලු තියනවද? අලෙවිකරණ හර සංකල්පවල මොනවා හරි ගැටලු තියනවද? අපි අද පාඩමේ අපි
අලෙවිකරණ හර සංකල්ප අලෙවිකරණ දර්ශනය මේ කරුණු තුන ගැන කතා කරා. ඊට අමතරව මොනවා හරි ගැටලු මේ ඉගෙන ගත්ත දේවල් වල මොනවා හරි ගැටලු තියනවද? දිනුක ඉන්නවද? කොහෙද ගියේ? මොනවා හරි ගැටලු තියනවා නම් අහන්න. අපේ තනින් මේ හර සංකල්ප සහ දර්ශනයෙන් අද පාඩම ඉවර වෙනවා. මොනවා හරි ගැටලු තියනවාද? මම ප්‍රශ්න අහන්නද? බාල සූරිය නෝට් එක ලියා ගන්න ඇහුවා ලියා ගන්න නැති කියලා මං හිතනවා. දසුනි ඉන්නවද? ඔයාලට මාව ඇහෙන්නේ නැද්ද? දසුනි නැද්ද ලෙක්චර් එකේ? ඔයාලට මාව ඇහෙන්නේ නැද්ද? නැත්තම් ඇහෙනවා මිස්. හරි. මං හිතනවා එහෙනම් ප්‍රශ්න නැතුව ඇති කියලා. සතිය දවස්වලට ක්ලාසස් කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඔයාලට එක මිස්ටර් දිසානායක එක්ක තමයි පොඩ්ඩක් කතා කරගන්න වෙන්නේ. මේ මං හර්ෂණී සේනානායක අලෙවිකරණ හර සංකල්පවලට කලින් කරපු ටික. අලෙවි කළමනාකරණය ගැන හැඳින්වීම මේ නිර්වචන තමයි මම කරේ. කොතනද හර්ෂණීයට තේරුම් නැත්තේ? මං හිතන විදිහට මිස් අර අලෙවිකරණයේ වැදගත් වෙන පාර්ශවයන් කොටස් තුනකට නම් කරලා මෙයා කරානේ. ඒගොල්ලන්ට ඔව්. වැදගත් වෙන අවස්ථා පොයින්ට් වශයෙන් දුන්නේ ඔව්. ඊ ටික වෙන්නේ නැති මං හිතන්නේ. ඒ ටික ආයේ ඔයාලට නෝට් එකද ඕන නැත්නම් පැහැදිලි කිරීමක්ද ඕන? හරි. මේ පාඩමේ මුලටම අපි යන්නේ ආයේ. අලෙවිකරණයේ වැදගත්කම ව්‍යාපාරිකයන්ට තියෙනවා, පාරිභෝගිකයන්ට තියෙනවා, ආර්ථිකයට තියෙනවා. එතකොට ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් අලෙවිකරණය උපයෝගී වෙනම ව්‍යාපාරයට ඒ ඉන්න ගනුදෙනුකරුවන් අලුතෙන් ගනුදෙනුකරුවන් නිර්මාණය කරගන්නත් ඒ ඉන්න අයව තියාගෙන ඉන්න. ඒ කියන්නේ
අලෙවිකරණය තුලින් ආයතනයේ තියෙන වැදගත්කම තමයි ඒක. ඉන්න ගනුදෙනුකරුවන්ව රඳාපවත් අපේත් එක්ක තියාගන්නත් අලුතෙන් අපිට ගනුදෙනුකරුවන් එකතු කරගන්නත් අපිට අලෙවිකරණය උපයෝගී වෙනවා. ඒ වගේම ආයතනයේ සාර්ථකත්වයට අලුතෙන් ගනුදෙනුකරුවන් නිර්මාණය කිරීම තුළින් අපිට ලාභ ලැබෙනවානේ. ඉතින් ඒ ලාභ ලැබෙන එක ඊට පස්සේ ඒ කියන්නේ අඛණ්ඩ ලාභ ලබා ගන්න අලුතෙන් දිගින් දිගට පාරිභෝගිකයන් නිර්මාණය වීම තුළින් අපිට අඛණ්ඩ ලාභ ලබා ගන්න පුළුවන්. එතකොට ඒක දීර්ඝ කාලීනව කල්පනා කළ බෑදී ඒක ආයතනයේ සාර්ථකත්වයට උපයෝගී වෙනවා. ඊට පස්සේ ඒ අලුතෙන් ඉන්න අයට අලුතෙන් පාරිභෝගික කොට්ටාසයක් එකතු වුනහම අපේ තියෙන වෙළඳපොළ කොටස වැඩි වෙනවා. ඉතින් මේ කාරණය මට ඔයාලට තේරුන්නේ නැත්තේ කොතනද කියන එක පොඩ්ඩක් කිව්වනම් මට කියන්න පුළුවන්. මට හිතෙන්නේ නෝට් එක ගැනද අහන්නේ කොහොමද? ඒකට නෝට් එක දුන්නේ නැහැ නේ ඒක ගැන වෙන්න. හරි. එහෙනම් මම නෝට් එක කියවන්නද ඔයාලා ලියා ගන්නවද? ඔයාලට නෝට් එක PDF එකේ එවනවා. මේ එතකන් එහෙනම් ලියාගමු. ප්‍රශ්නේ අහපු කෙනාගෙන් අපිට සද්දයක් නැහනේ හර්ෂණී. මිස් නෝට් එක දෙනවද? හරි. ඔයාට නෝට් එක නේද ඕන උනේ? නැත්නම් මට කියලා දෙන්නත් පුළුවන් ආයෙ. හරි. අලෙවිකරණයේ වැදගත්කම කොටස් 3කට අපි කතා කරනවා. ව්‍යාපාරයට, පාරිභෝගිකයාට, ආර්ථිකයට. ව්‍යාපාරයට කියන කොටස යටතේ ලියා ගන්න පළවෙනි කරුණ ගනුදෙනුකරුවන් නිර්මාණය කර ගැනීමට සහ රඳවා ගැනීමට ගනුදෙනුකරුවන් නිර්මාණය කර ගැනීමට සහ රඳවා ගැනීමට ආයතනයේ සාර්ථකත්වයට ගනුදෙනුකරුවන් නිර්මාණය කර ගැනීමට සහ රඳවා ගැනීමට ආයතනයේ සාර්ථකත්වයට ආයතනයේ සාර්ථකත්වයට අඛණ්ඩව ලාභ ලබා ගැනීමට තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීමට මම chat එකේ දැම්මා ව්‍යාපාරිකයාට තියෙන වැදගත්කම
ඊට පස්සේ තරංකාරීතර සාධක මුහුණ දීමට වෙළඳපළ කොටස පුළුල් කර ගැනීමට අයිතිකරුවන්ගේ සහ සේවක තෘප්තිය වර්ධනයට පස්සේ පාරිභෝගිකයාට කියන කොටස බලමු මට ටිකක් වෙලා යනවා සිංහල ටයිප් කරන්න මම ඔයාලට එවන්නම් ටයිප් කරලා ගේ පාරිභෝගිකයාට කියන එක ලියා ගන්න. ගෙවන මුදලට උපරිම තෘප්තියක් ලබා ගැනීමට වෙළඳපළ පිළිබඳ දැනුවත් වීමට පහසුවෙන් නිෂ්පාදිත ලබාගත හැකි වීම ජීවන තත්ත්වයේ ඉහළ යෑම මම chat එකේ දැම්මා ඔයාලා බලලා ලියා ගන්න පාරිභෝගිකයාට ගෙවන මුදලට උපරිම තෘප්තියක් ලබා ගැනීම වෙළඳපළ පිළිබඳ දැනුවත් වීමට පහසුවෙන් නිෂ්පාදිත ලබාගත හැකි වීම ජීවන තත්ත්වයේ ඉහළ යෑම වෙළඳපළ භාණ්ඩ හා සේවා සුලභ වීම මේ ටික ඔයාලට මතකද මම ආයෙ පැහැදිලි කිරීමක් කරන්නද හරි ආර්ථිකයට කියන කොටසට ලියා ගන්න නිෂ්පාදන විවිධාංගීකරණය වීම නිෂ්පාදනය පුළුල් වීම සේවා නියුක්තිය ඉහළ යාම ආදායම් බෙදියාමේ විෂමතා අවම වීම රටේ ආර්ථික සංවර්ධනයට ඉවහල් වීම නිෂ්පාදන විවිධාංගීකරණය වීම කියලා අපි අදහස් කරන්නේ අපි අර තරඟකාරීත්වය තුළින් විවිධ නිෂ්පාදිතයන් වෙළඳපොළට එනවනේ ඒක ඊට පස්සේ නිෂ්පාදනය පුළුල් වෙනවා විශාල තරඟකරුවන් ප්‍රමාණයක් ඉන්න එකෙන් අපි නිෂ්පාදන සංකල්පයේදී ඉගෙන ගත්ත යාලා නිෂ්පාදනය කිරීම තුළ ඊට පස්සේ සේවා නියුක්තිය ලෑම කියන්නේ සේවා අවස්ථාවන් වැඩි වෙනවා මම මුලදී මුගන්නද්දි කිව්වා අලෙවිකරණය කියන්නේ ක්‍රියාවලියක් මේ ක්‍රියාවලියේ කොටස් වලට
විවිධ රැකියා අවස්ථාවන් මතුවෙනවා ඇති වෙනවා. ඉතින් මේ එතකොට සේවා නියුක්තිය සේවයේ නියුක්ත වී සිටින සමාජයේ පිරිස වැඩි වෙනවා. ආදායම් බෙදී යාමේ විෂමතා අවම වීම සේවා නියුක්තියේ ලෑම කියලා අපි කියන්නේ රැකියා අවස්ථා ඇතිවීමනේ. ඉතින් මේ ආදායම බෙදී යාමේ විෂමතාවයන් අවම වෙනවා. අලෙවිකරන අපි ප්‍රවර්ධන ක්‍රම යොදා ගන්නවා. මේ සියලු දේවල් තුලින් ආදායම ඒ කියන්නේ සේවා නියුක්තිය වැඩි නම් මිනිස්සු රස්සාවල් වැඩි නම් යාලට ක්‍රය ශක්තියක් ඇති වෙනවා. මං කිව්වා ඒ කියන්නේ ගෙවීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් එතකොට යාලට ආදායම් බෙදී යාමේ විෂමතාවයන් අඩු වෙනවා. රටේ ආර්ථිකය වර්ධනය වෙන්න ඉවහල් වෙනවා. ඒ ටික ඊට පස්සේ තව මොනවා හරි ඔයාලට ගැටලු තියනවද? මේ කොතනක හරි ගැටලු තියනවා නම් කියන්න. හරි. කාට හරි ගැටලු තියනවා නම් කියන්න. ඔයාලට මේ කරපු පාඩම පැහැදිලිද? පාඩම් අපි කීපයක් කරා. හර සංකල්ප දර්ශන කියන්නේ ටිකක් මතක තියෙන්න ඕන දේවල් ඉදිරියට යද්දී ආයේ අපි පාඩම කරන දවස වෙද්දී ආයේ අහද්දි මතක තියෙන්න ඕන. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. අපිට පාඩම නවත්තන්න පුළුවන් ඔයාලට මුකුත් ප්‍රශ්න නැත්තම්. ඔයාලට මුකුත් ප්‍රශ්න නැත්තම් අපි අදට පාඩම නවත්තමු. අපි ඊළඟ සතියේ හෝ ඊට පස්සේ සතියේ හම්බෙන්නේ මිස් දිසානායක ඔයාලගේ සර් කියයි කොහොමද කාලසටහන යන්නේ කියලා. මොනවද තියෙනවා නම් අහන්න. හරි. එහෙනම් අපි අදට ලෙක්චර් එක නවත්තමු. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලගේ WhatsApp group එකේ දාන්න. එතකොට මම ඔයාලගේ සර්ගෙන් අහන්නම්. අපැහැදිලි තැන් තියෙනවා නම් මොනවා හරි කියන්න. දැන් කියන්න අපිට ඕන වෙලාව තියෙනවා. මිස් මේකේ අලෙවි කරන හර සංකල්ප කියන එකේ මේ පළවෙනි එකට එන්නේ මොකද්ද මිස්? ඒක මට පොඩ්ඩක් අපැහැදිලි වුණා. ඒ කියන්නේ ලියා ගන්න බැරි වුණා ඒක. අලෙවි කරන හර සංකල්ප වල පළවෙනියට එන්නේ අවශ්‍යතාව වුණා සහ ඉල්ලුම. හරි මිස් thank you. හරි. එහෙම ප්‍රශ්න මොන හරි තියනවද?
ඔයාලට නෝට් එක මං එන සතියේ දවස් ඇතුළත දෙන්නම්. අද පුළුවන් නම් අද රැට මම මිස් දිසානායකට දෙන්නම්. සතියේ සඳුදා හංගහරුවාද විතර වෙද්දි මම නෝට් එක PDF එක එවන්නම්. වෙන මොනවා හරි ප්‍රශ්න නැත්නම් අපිට පාඩම නවත්තන්න පුළුවන් අදට.